හොඳයි. හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ තාප භෞතිකය කියන පාඩමේ අපි මෙච්චර දවස් කතා කරපු ටිකට අදාළ ප්‍රශ්න 3-4ක් තමයි කතා කරන්න යන්නේ. ඉතින් මම ඔයාලට කරන්න කියලා මාක් කරන්න කියලා කිව්වා. මේ සෝරි ඔයාලට මේ කරගන්න මම මාක් කරලා දුන්නා. මම හිතනවා කරලා ඇති කියලා. නැති අය ඒක අනිවාර්යෙන් බලා ගන්න ඕනේ. හොඳයි. ඉතින් අපි දැන් බලන්න ඕනේ අර ගණන් කොහොමද හදන්නේ කියලා. ඉතින් ඊටත් කලින් කියන්න මේ තාපයේ පාඩම නිකන් සැහැල්ලුවට ගන්න එපා. සැහැල්ලුවට සරලව අරගෙන මේ දේවල් කරන්න අමාරුයි. ඒ නිසා ටිකක් උවමනාවෙන් උනන්දුවෙන් කරන්න. හොඳයි. වැඩි වෙලාවක් යවන්න ඕනේ. අවසාන පිටුවේ අභ්‍යාස 25ක් ඇති. ඒ කියන්නේ ගණන් 25ක් ඇති. ඒකේ පළවෙනි ගාන. හරි. කොළවල හදලා ටියුට් එකේ ඊට පස්සේ අමුණ ගත්තොත් හොඳයි. හරි. පළවෙනි ගාන විදියට තියෙන්නේ සෙල්සියස් CA ඉන්න ඇලුමිනියම් කිලෝග්‍රෑම් 5ක් සෙල්සියස් අංශක 20 උෂ්ණත්වයේ පවතින ජලය කිලෝග්‍රෑම් 1ක් එක්ක මිශ්‍ර කරනවා. එතකොට අවට පරිසරයට සිදු වූ තාපහානිය නොසලකා හැරලා පද්ධතියේ සමතුලිත උෂ්ණත්වය ගණනය කරන්න කියනවා. ඉතින් ඔය ගාන කියෙව්ව පරිදි අපිට ගාන පුළුවන් වෙනවා කියන්න බෑ. ඉතින් අපි එකට දල රූපසටහනක් ඇඳ ගන්න ඕන. හරි. පළවෙනි ගාන මම මේකට අඳිනවා පොඩි රූපසටහනක්. මේ විදිහට භාජනයක් ඇඳගෙන මේකේ ඉන්නවා ජලය. ජලය ඉන්නවා මං හිතන්නේ කිලෝග්‍රෑම් 1ක්. ජලය කිලෝග්‍රෑම් 1ක් තමයි ඉන්නේ. හරි. එතකොට මේකට දානවා ඇලුමිනියම් කෑල්ලක්. ඇලුමිනියම් කෑල්ල ස්කන්ධයේ ග්‍රෑම් කිලෝග්‍රෑම් 0.5යි. හරි. අපි උෂ්ණත්වයෙන් හරියට ලකුණු කරගන්න ඕන. ඉතින් මෙතන ඇලුමිනියම් කෑල්ලේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. ජලයේ උෂ්ණත්වය කීයද? ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20යි. හරි. හොඳයි. දැන් ඔයාලා තේරුම් ගන්න ඕන එක දෙයක් තමයි මෙන්න මේ පිච්චෙන මේ උණු ඇලුමිනියම් කෑල්ල මෙන්න මේ භාජනයට දාපුවාම මෙයාගේ උෂ්ණත්වය මොකද වෙන්නේ? ඉහළ යනවා. ඒ ඉහළ යන උෂ්ණත්වය තීටා කියලා හිතමු. ඒ ඉහළ යන උෂ්ණත්වය මොකද්ද? තීටා. හරි. එතකොට මේ ඇලුමිනියම් කෑල්ල මේකට දැම්මම පස්සේ ඇලුමිනියම් වල උෂ්ණත්වය අඩු වෙනවනේ. ඒ අඩු වුණාට පස්සේ උෂ්ණත්වය තීටා. එතකොට ජලයේ වැඩි වෙන උෂ්ණත්වයක් තීටා, ඇලුමිනියම් 100 අඩු වෙන උෂ්ණත්වයක් තීටා. ඉතින් ඔය දෙකම සමානයි. මේකට තමයි සමතුලිත උෂ්ණත්වය කියලා කියන්නේ. හරි. එතකොට ගාන හදද්දී ඔක රචනා ප්‍රශ්නයක් කියලා උපකල්පනය කරලා තමයි මම හදන්නේ. මම ලියනවා මෙහෙම. කම්මැලි නැතුව ලියන්න ඕන. පද්ධතියෙන් පරිසරයට සිදුවන තාප හානිය නොසලකා හරිමු. එහෙම ලියන්න ඕන. හරි. පද්ධතියේ පරිසරයක සිදුවන තාප හානිය නොසලකා හරිමු. ඔයාලට වීඩියෝ එකේ පේන්නේ නැතුව මේ උඩ තියෙන ඇලුමිනියම් ඒක පේන්නේ නැතුව ඇති. මම තාජට පාත් දෙන්න දෙන්න.
දැන් හරි. හරි. එතකොට ඇලුමිනියම් තමයි තාපය පිට කරන්නේ. ජලය තාපය ලබා ගන්නවා. එතකොට ඇලුමිනියම් පිට කළ තාපය සමානයි ජලය ලබාගත් තාපය. එතකොට mc theta ඇලුමිනියම් සමානයි mc theta ජලය. අපි ඉතින් ඉංග්‍රීසි දන්නවනේ W අක්ෂරය දාන්න. හරි. එතකොට ඇලුමිනියම් වල ස්කන්ධ 0.5යි. ඇලුමිනියම් වල විශිෂ්ට තාපධාරිතාව මම හිතන්නේ 900යි. කල්පනාවෙන් ඇලුමිනියම් වල උෂ්ණත්ව වෙනස ගන්න. තීටා ඍණ 100ද 100 ඍණ තීටාද? 100 ඍණ තීටා. වැඩි එක්කෙනාගෙන් අඩු එක්කෙනා අඩු කරන්න ඕන. ඊළඟට ජලයේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1යි විශිෂ්ට තාපධාරිතාව 4200යි. ඒ වගේම උෂ්ණත්ව වෙනස තීටා ඍණ 20ද 20 ඍණ තීටාද? තීටා ඍණ 20 තීටා තමයි වැඩි. හරි. මෙන්න මේ බිංදු දෙකකට මෙන්න මේ බිංදු දෙකක් අපිට කපන්න පුළුවන්. සුළු කරන්න තියෙන්නේ. හරි. මේක කල්පනාවෙන් අපි සුළු කරන්න ඕන කැල්කියුලේටර් එකක් වගේ එකක් පාවිච්චි කරලා. හරි. හොඳයි. ඔයාලා සුළු කරන්නකෝ. බිංදු 5 9න් ගුණ කරනවා. තොර 4.5යි. 100 ඍණ තීටා සමානයි. තර 42 විතරයි ඉතුරු වෙන්නේ. හරි. දැන් කරන්න තියෙන්නේ 4.5 100න් වැඩි කරොත් 450යි. ඒ වගේම 4.5 තීටාගෙන් වැඩි කරොත් 4.5යි තීටා. 42 තීටාගෙන් වැඩි කරන්න 42යි තීටා. 42 20න් වැඩි කරන්න. එතකොට ඒ වලට 800 42 20න් 840ක් එයි. හරි. දැන් එතකොට හරි. ඍණ 840 සමාන කිරීමෙන් මෙහා පැත්තට දාන ධන වෙනවා. ඍණ 4.5යි තීටා එහා පැත්තට දාන ධන 4.5යි තීටා වෙනවා. එතකොට 450 මෙහාට එනකොට මේ 840 මෙහෙට එනකොට ධන වෙනවා සමානයි 42යි තීටා එකතු කිරීම මෙන්න මෙහා හෙට එනකොට ධන වෙනවා 4.5යි තීටා. දැන් මේ ටික එකතු කරමු. 840ට එකතු කරන්න ඕන 450 1290 මෙයාට මෙයා එකතු කරන්න. එතකොට 46.5යි තීටා නේ. සුළු කරන්න ඕන. එතකොට 46.5 ගුණ කිරීමක් විදිහට තීටාට ඉන්නේ. එයා මෙහෙට එනකොට බෙදීමක් වෙනවා. එතකොට 1290 බෙදන්න ඕන 46.5. හරි 1290 ඔය බෙදමු 46.5. කීයද? 27.74යි. 27.74යි සෙල්සියස් අංශක. එහෙනම් පද්ධතියේ සමතුලිත උෂ්ණත්වය කීයද? 27.74යි. හරි ඒ තේරුම මේ සෙල්සියස් අංශක 100 ඉන්න ඇලුමිනියම් කෑල්ල සෙල්සියස් 27.74 දක්වා අඩු වෙනවා යාගේ උෂ්ණත්වය. ඒ වගේ මෙතන ජලයේ උෂ්ණත්වය මොකද වෙන්නේ? මෙතන ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 ඉඳන් 27.74 දක්වා මොකද වෙන්නේ? වැඩි වෙනවා. හොඳයි. එහෙනම් මෙන්න මේ ගාන ලස්සනට හදාගන්න. හරි. මම ඔයාලට පැහැදිලි කලින් කියලා තියෙනවා ඔයාලට මේ වීඩියෝ වල ටයිම් එක අඩු කරනවා. හේතුව තමයි මේ ගණන් හදන්න දෙන වෙලාව එහෙම දෙන්නේ නැහැ. ඔයාලා පෝස්ට් වීඩියෝ එක පෝස්ට් කරලා තමයි මොනවාද නෝට් එක සම්පූර්ණ කරගන්න ඕනේ. හරි. අපි දෙවෙනි ගානට question number 2. හරි. හොඳයි. දෙවෙනි ගාන.
සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයකට රත් කළ 0.14 කිලෝග්‍රෑම් ස්කන්ධය යුත් ලෝහ කැබැල්ලක් සෙල්සියස් 25 පවත්නා ජලය 0.05 කිලෝග්‍රෑම් අඩංගු කැලරි මීටරයකට ක්ෂණිකව දානවා. කැලරි මීටර ස්කන්ධය 0.12යි. එහි විශිෂ්ට තාප ධාරිතාව දීලා තියෙනවා. ඒ වගේම කැලරි මීටරයට සහ ජලයට ලැබුණු උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40යි. එතකොට පරිසරයට හානි වූ තාපය නොසලකා හරිමින් ලෝහ කැබැල්ලේ විශිෂ්ට තාප ධාරිතාව අහනවා. තේරුණේ නැහැ. ඔයාලට තේරුණේ නැහැ. මොකද ඒක ඔයාලට තියා මටවත් කියද්දි මට ගාන හදන්න තේරෙන්නේ නැහැ ඒක. හරි. ගාන හදන්න තේරෙන්නේ නැහැ. එහෙනම් කොහොමද? අනිවාර්යයෙන් වාක්‍යම් වාක්‍ය කියවලා අපි ලක්ෂණ රූප සටහනක් ගොඩනගා ගමු. හරි. ඒකනේ කරන්න ඕනේ. ගාන දැකපු ගමන් කියවලා නිකන් ආත භූත වෙන්නේ නැතුව රූප සටහන පිළිවෙලට ඇඳලා බලමු කරන්න පුළුවන්ද බැරිද කියලා. නේ? හොඳයි. එහෙනම් අපි බලමු අපිට ඒ ගාන හදන්න පුළුවන්ද කියලා. හරි කොහොමද කැලරි මීටරයක් එක්ක ඕන නේද? question number 2. හරි මේ කැලරි මීටරේ මේක අනිවාර්යයෙන්ම ජලයේ ඉන්නවා අපි බලමු හරි ඒකට ලෝහ කෑල්ලක් දානවා මේකට ලෝහ කෑල්ලක් දානවා මම දන්නේ නැහැ මොකක්ද දාන ලෝහ කෑල්ල කියලා හරි එයාගේ ස්කන්ධය 0.14 කිලෝග්‍රෑම් 1.4 කිලෝග්‍රෑම් 4 කිලෝග්‍රෑම් හරි එතකොට මෙයාගේ දැන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 100ට රත් කරලා තියෙනවා ඒ වගේම මෙතන මේ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි මේක ජලයේ ඉන්නේ කිලෝග්‍රෑම් කොච්චරද 0.05ක් ඉන්නේ කිලෝග්‍රෑම් 0.05ක් ඉන්නේ හරි එතකොට කැලරි මීටර ස්කන්ධය මම මේක සලකුණු කරනවා කැලරි මීටර ස්කන්ධය දීලා තියෙනවා 0.12ක් හරි එතකොට ඇත්තටම එයාගේ උෂ්ණත්වයත් සෙල්සියස් අංශක කියනවා 20 කීයද 25යි එයාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි ඊටු දත්ත ටික දානවා හරි එතකොට දැන් මේ සෙල්සියස් අංශක 100 ඉන්න මේ ලෝහ කැලල මේකට දාපුවාම මෙයාගේ උෂ්ණත්වය අඩු වෙනවා තීට දක්වා අඩු වෙනවා කියලා හිතමු. එහෙනම් මේ ලෝහ කැල මේකට දාපුවාම මේ ජලයේ උෂ්ණත්වය ඉහළ යනවා. ඒ ඉහළ යන උෂ්ණත්වය තීට. අනේ තීටගේ අගය දීලා තියෙනවා 40යි කියලා. ඒ අගය දාමු. එහෙනම් මෙයාලා 40 දක්වා වැඩි වෙනවා. කැලරි මීටර උෂ්ණත්වයත් 40 දක්වාම මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරි. ලෝහ කැලේ විශිෂ්ට තාප ධාරිතාව තමයි අහන්නේ මෙන්න මෙයාගේ C කියන කෙනා අහන්න. හරි. එහෙනම් කතා දෙකක් නෑ. ලෝහ කැලේ රත් කරලා තියෙන්නේ. එහෙනම් ලෝහ කැබැල්ල පිට කළ තාපය සමානයි ජලය ලබාගත් තාපය. සහ කැලරි මීටරේ ලබාගත් තාපය. දැන් මෙතන කැලරි මීටරය ගැන විස්තර දීලා තියෙනවා. එහෙනම් අපිට කැලරි මීටරත් ලබා ගන්න වෙනවා. එහෙනම් ඇත්තම කතාව මොකද්ද? අර 100 රත් කරලා තියෙන ලෝහ කැලල පිට කළ තාපය සමානයි ජලය සහ කැලරි මීටරය ලබාගත් තාප. හරි. එහෙනම් මම ආයෙ ලියනවා කම්මැලි නැතුව පද්ධතියෙන් සිදුවන නෑ පද්ධතියෙන් පරිසරයට සිදුවන තාප හානිය නොසලකා හරිමු. ඒ වගේම සිංහලෙන් නම් ඉතින්
ලියන්න ඕන දැන් කමන්න මම ලියමුකෝ අපි ලෝහ කැබැල්ල පිට කළ තාපය සමානයි ජලය සහ කැලරි මීටරය ලබාගත් තාපය MC තීටා ලෝහ සමානයි MC තීටා ජලය MC තීටා කැලරි මීටරය හරි අපි අන්දා ලෝහ කැල් ස්කන්ධය කීයද ලෝහ කැල් ස්කන්ධය 0.14යි ලෝහ කැල විශිෂ්ට තාපධාරිතාව අපි හොයන්න ඕනේ. ඒක තමයි හොයන්න ඕනේ. උෂ්ණත්ව වෙනස 100යි 40යි අතර වෙනස 100යි 40යි අතර වෙනස කීයද? 60යි. ජලයේ ස්කන්ධය කීයද? 0.05යි. විශිෂ්ට තාපධාරිතාව 4200යි. එතකොට උෂ්ණත්ව වෙනස 40යි 25යි අතර වෙනස 15යි. කැලරිමීටර් ස්කන්ධය කීයද? 0.12යි. ඒ වගේම මේ කැලරිමීටරේ විශිෂ්ටතා පදාර්ථව දීලා 400යි. 400. එතකොට උෂ්ණත්ව වෙනසත් 40යි 25යි අතර වෙනස කීයද? 15යි. ඕක තමයි සුළු කරන්නේ. මෙයාගාව විතරක් එක බිඳුවක් තියෙන හින්දා සෑම ප්‍රකාශනයකින්ම මම බිඳුව ගානේ කපලා දානවා. සෑම ප්‍රකාශනයකින්ම මොකක් කපලා දානවද? බිඳුව ගානේ කපනවා. මේවයි එහෙම තව සුළු කරන්න ක්‍රම තියෙනවා. දැන් කැලේ එකක් අතේ තියෙන නිසා මම සාමාන්‍ය විදිහට සුළු කරන්න නැත්තම් සමහර ළමයිට මේ O level maths තේරෙන්නේ නැතුව යනවා. 0.14 වැඩි කරන්න ඕන 6. 0.84. හැබැයි C කෙනෙක් එන්න ඕන. මේ ටික වැඩි කරපුවාම එනවා 0.05 වැඩි කරන්න ඕන 420න් ඒ වගේම 15න් වැඩි කරන්න ඕන 315යි 0.12 වැඩි කරන්න ඕන 40න් ඒ වගේම 15න් එතකොට 72ක් එනවා. ඊට පස්සේ මෙයාවයි එකතු කරන්න ඕන නේ ඊට පස්සේ මෙයාවයි එකතු කරන්න ඕන මේකක් දියනවා 315ට එකතු කරන්න ඕන 72ක් 387යි එයාව දැන් බෙදන්න ඕනේ මෙයා එහා පැත්තට බෙදීමක් වෙනවනේ ඕම් බෙදෙනවා හරි 387 බෙදන්නවා කියන්නේ 0.84. 460.714. 460.714 ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට හෝ කෙල්විනට කියලා දෙනවා. එහෙනම් අපේ දෙවනි ප්‍රශ්නයත් අපි ඉවර කරා ලස්සනටම දෙවනි ප්‍රශ්නයත් ඉවර කරා. ඉතින් ওই විදිහට තමයි ඔය ගාන හදන්නේ. මොකද අංක 1 පැහැදිලි රූප සටහනක් අපි අඳ ගන්න ඕන. එතකොට තමයි තේරෙන්නේ. තේරෙනවද? රූප සටහන් අඳින්න ගානෙන් ගාන අපි ඔළුවට මේක සිද්ධාන්තයේ ඔළුවට යනවා. හරි. හොඳයි. ඊළඟට අපි තුන්වෙනි ප්‍රශ්නෙත් හදලා එමු. තුන්වෙනි ප්‍රශ්නේ. හොඳයි. තුන්වෙනි ප්‍රශ්නේ කියවමු බලන්න. සෙල්සියස් අංශක 100 හි පවතින ජලය කිලෝග්‍රෑම් 25ක ප්‍රමාණයකට සෙල්සියස් 20 උෂ්ණත්වයේ පවතින ජලය කිලෝග්‍රෑම් 15ක ප්‍රමාණයක් මිශ්‍ර කළ විට මිශ්‍රණයේ අවසාන උෂ්ණත්වය. ඒත් ඉතින් මේ වාක්‍ය දෙකක් වුණාට ඒත් අපිට තේරෙනවා අඩුයි නීති. ඒත් බලමුකෝ තවත් නේද? ගාන හදා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද අපිට කියලා? හැමෝම ගෙවල් වලට වෙලා ඉඳන් හොඳට පාඩම් කරන්න ඕන. මේ තත්ත්වය කවද ඉවර වෙයිද දන්නේ නේ. හරි. question number 3.
question number 3. හොඳයි. ඔයක කියන්නේ අපි ගාව මෙහෙම භාජන දෙකක් නම් තියෙනවා. භාජන දෙකක් තියෙනවා. ඔය භාජන දෙකෙන් හරිද? එකක ඉන්නවා සෙල්සියස් අංශක 100 පවතින. සෙල්සියස් අංශක 100 පවතින ජලය කිලෝග්‍රෑම් 25ක්. කිලෝග්‍රෑම් 25ක් ඉන්නවා. කිලෝග්‍රෑම් 25ක් ඉන්නවා. හරි. ඒ වගේම මේකේ ජලය ඉන්නවා සෙල්සියස් අංශක 20 ඉන්නේ කිලෝග්‍රෑම් කීයක්ද? කිලෝග්‍රෑම් 15ක් ඉන්නේ. කිලෝග්‍රෑම් 15. හරි. හොඳයි. දැන් එන කතාව. දැන් කරන්නේ මේ දෙන්නව මිශ්‍ර කරනවා. මිශ්‍ර කරපුවාම අනිවාර්යෙන්ම මේ සෙල්සියස් අංශක 20 දැන් මේ ජලය මේ ඇල් ජලය කියන කෙනා මේ ඇල් ජලය මේ උණු ජලයනේ මේ ඇල් ජලයේ උෂ්ණත්වය ඉහළ යනවා තීට දක්වා ඉහළ යනවා කියලා හිතමු. ඒ වගේම මේ ඇල් ජලයේ හින්දා මෙයාගේ උෂ්ණත්වය තීට දක්වා මොකද වෙන්නේ? පහළට යනවා. දැන් මිශ්‍ර කරලා තියෙන්නේ කියලා හිතන්න ඕන. මිශ්‍ර කරලා තියෙන්නේ. දැන් මට මේක මිශ්‍ර කරනවා දින්න බෑනේ. ඕන හරකට තේරෙනවා මේ දෙක වෙනම භාජනයකට දාලා මිශ්‍ර කරනවා. මිශ්‍ර කරපුවාම මේ දාපු උණු ජලයේ උෂ්ණත්වය අඩු වෙනවා. මේ දාපු ඇල් ජලයේ උෂ්ණත්වය ඉහළ යනවා. හරි. එතකොට දැන් මිශ්‍රණයේ සමතුලිත උෂ්ණත්වය තීට කියලා අපි ගත්තා. හදමු ඉතින් අර වගේ. පද්ධතියෙන් පරිසරයට සිදුවන තාප හානිය නොසලකා හරිමු. ඒ වගේම අපිට ලියන්න පුළුවන් උණු ජලය පිට කළ තාපය සමානයි ඇල් ජලය ලබාගත් තාපය. ඒ වගේම උණු ජලයට අපිට mc තීට දාන්න පුළුවන්. මම උණු කියලා ලියන්නම්. ඇල් ජලයට අපිට mc තීට දාන්න පුළුවන්. මම ඒක ඇල් කියලා ලියන්නම්. හරි. උණු ජලයේ ස්කන්ධ කිලෝග්‍රෑම් 25යි. විශිෂ්ට තාපධාරිතාව 4200යි. උෂ්ණත්ව වෙනස 100 ඍණ තීට. එවැගේම ඇල් ජලයේ ස්කන්ධය 15යි. විශිෂ්ට තාපධාරිතාව 4200යි. උෂ්ණත්ව වෙනස තීට ඍණ 20යි. හරි. 4200 4200 මොකද වෙන්නේ? කැපෙනවා. හරි. 25ට 5ව 5යි 15ට 5ව කීයද? 3යි. එහෙමත් කපන්න පුළුවන්. දැන් සුළු කරමු. 5 දැන් මට මෙතන එනවා 5 වතාවක් 100 ඍණ තීට. මෙතන මට එනවා 3 වතාවක් තීට ඍණ 20. සුළු කරමු. 5 100ෙන් වැඩි කරද්දි 500යි. 5 තීටකින් වැඩි කරද්දි 5යි තීට. 3 තීටකින් වැඩි කරන්න 3යි තීට. 3 20ෙන් වැඩි කරන්න ඍණ 60. හරි. ඍණ 60 සමාන කිරීමෙන් මෙහා පැත්තට දාන්න. එතකොට ධන 60ක් වෙනවා. ඍණ 5යි තීට එහා පැත්තට දාන්න ධන 5යි තීට වෙනවා. එතකොට මෙතන එකතුව 560ක් ඇවිල්ලා මෙතන අපිට 8යි තීට කියන අගේනවා. එතකොට මේ ಗುಣ කිරීමට මෙහෙට දාන්න බෙදීම 8ක් වෙනවා. හරි. 560 බෙදන්න ඕන 8ෙන්. හරියට මෙනවා 70ක්. සෙල්සියස් අංශක කීයද? 70ක් එනවා. සෙල්සියස් අංශක කීයක් දෙන්නේ? 70ක් අපිට එනවා. හොඳයි. එහෙනම් හරි සරලයි. ඒ ගානේදී මෙන්න මේ වගේ සුළු කිරීමක් තමයි අපිට තිබුණේ. හරිද? අමාරු නෑ. ලේසි. ඉතින් ඔය ගානත් අපි හදාගමු. ඊළඟට අපි 4 වෙනි ප්‍රශ්නේ කරන්න කියලා කිව්වා. 4 වෙනි ප්‍රශ්නේ කරන්න කියලා කිව්වා. 4 ඊට පස්සේ 7 8 කියන ප්‍රශ්න ටිකක් කරන්න කියලා කිව්වා. හරි. 4 වෙනි ප්‍රශ්න ටිකක් අපි බලමු
කොහොමද කරන්න කියලා. හොඳයි. හොඳයි. අපි හතරවෙනි ප්‍රශ්න බලමු කොහොමද කරන්න කියලා. හතරවෙනි ප්‍රශ්න. හරි. ඒ ගාන ටිකක් නේද? පේලි 6ක් විතර තියෙනවා වගේනේ. පේලි 6ක් විතර ඉඳන් කියවන්න බෑ රූපසර නදින්න බෑ මට. නේ? ඒකත් ඉතින් මෙහෙමයි. වාක්‍යයෙන් වාක්‍යයට පුළුවන් තරම් කියවලා ගාන හදන්න තමයි තියෙන්නේ. කොහොමද අවසානට කියනවා ද්‍රාවණීය විශිෂ්ටතා පදාර්ථතාව හොයන්න කියලා. මොකද්ද මේ කියන්නේ? එක්තරා කැලරි මීටරයකට සෙල්සියස් අංශක 16ක ජලය ග්‍රෑම් 800ක ස්කන්ධයක් තියෙනවා. නේ? හරි. ඒ කියන්නේ යන්නේ මොකනේ? ඔයාලත් අදගන්න මාත් එක්කම මේ රූප සටහන් නැතුව නිකන් ගණන් හදනවා නේද? උන්ට බැරි වෙනවා මේ ගණන්. අයි රූප සටහන් අඳින්නේ නැහැ කිසි දෙයක් ඔළුවට යන්නේ නැහැ. ආයි වෙන වෙලාවක බැලුවත් තේරෙන්නේ නැහැ මොකද්ද කරලා තියෙන්නේ කියලා. හරි. එතකොට උෂ්ණත්වය සෙල්සියස් අංශක 16යි මේකේ ජලය ඉන්නේ ග්‍රෑම් කොච්චරද? 800ක්. කැලරි මීටර එක නේ කැලරි මීටර එක. ඒකට සෙල්සියස් අංශක 60 ඇති ද්‍රාවණයකින් ග්‍රෑම් 40ක ප්‍රමාණයක් දානවා. ඒ කියන්නේ මෙන්න මේකට දානවා ද්‍රාවණයකින් මොකද්ද මන්ද ද්‍රාවණයක් දානවා ග්‍රෑම් 40ක් දාන්නේ ඉන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 60. උෂ්ණත්වය සෙල්සියස් අංශ කීයද? 60. හරි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 60. හරි. හොඳයි. රූප තරංග පේන්නේ නේ මම හිතපු එක. හරි. ද්‍රාවණයක් දානවා ග්‍රෑම් 40ක් නේ. ග්‍රෑම් 40ක් උෂ්ණත්වය සෙල්සියස් අංශ කීයද? 60යි. මේ අහන්න කැලරි මීටරය ගැන සඳහනක් නැහැ. කැලරි මීටරය ගැන මොකක් නැද්ද? සඳහනක් නැහැ. කැලරි මීටරේ ස්කන්ධය m කියලා ගන්නවා විශිෂ්ටතා පදාර්ථතාව c කියලා ගන්නවා. එහෙනම් කැලරි මීටරේ උෂ්ණත්වය සෙල්සියස් අංශ කීයද? 16යි. හරි. ඒ කියන්නේ කැලරි මීටරය ගැන තොරතුරු දීලා නැහැ. කැලරි මීටරය ගැන තොරතුරු දීලා නැත්තම් මේ ගානේ හැටියට අපි කැලරි මීටර ස්කන්ධය m කියලා ගමු. කැලරි මීටරේ විශිෂ්ටතා පදාර්ථතාවක සිම්පල් c කියලා ගමු. හරි. උෂ්ණත්වය මේ ජලයක් කරගන්න උෂ්ණත්වයම තමයි. ඊට පස්සේ කියනවා මෙහෙම මිශ්‍ර කරපුවම සෙල්සියස් අංශක කීයද? 20 සමුද්‍ර උෂ්ණත්වයට පත් වුණා. ඒ කියන්නේ 60 ඉඳන් 20 දක්වා ද්‍රාවණීය උෂ්ණත්වය අඩු වුණා. ඒ වගේම මේ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 16 ඉඳන් 20 දක්වා මොකද උනේ? වැඩි වුණා. හරි. එහෙනම් අපි ඉස්සල්ලාම දැන් ඒ ගාන කරලා ඉවරයි. ගාන කියන්නේ මේ ඇඳලා ඉවරයි අපි. හොඳයි. ඊට පස්සේ මම මෙන්න මේක මෙහෙම දෙකට බෙදා ගන්නම්. ඊට පස්සේ ගානේ කියනවා හරි. හොඳට බලන්න ගානේ කියනවා ඉන්පසු කැලරි මීටරය තුළ සෙල්සියස් අංශක 16 උෂ්ණත්වයේ පවතින එම ද්‍රාවණයෙන් ග්‍රෑම් 40ක ප්‍රමාණයක් තිබියදී. දැන් මොකද්ද කියන්නේ? මේ කැලරි මීටරයමයි දැන් මෙතන තියෙන්නේ. හරි. හැබැයි දැන් ඉන්නේ ජලය නෙමෙයි. කවුද? ද්‍රාවණයේ ඉන්නේ. ද්‍රාවණයෙන් ග්‍රෑම් කොච්චරද? ද්‍රාවණයෙන් ග්‍රෑම් 40ක් මෙතන දැන් ඉන්නේ. ඒ වගේම උෂ්ණත්වයේ සෙල්සියස් අංශ කීයද? 16. දැන් මේ කැලරි මීටරේ ඉන්නේ ද්‍රාවණය. ද්‍රාවණය මොකක් හරි ද්‍රවයක් අපි දන්නේ නැහැ. එයාලා ගත්ත ද්‍රාවණය මොකක්ද කියලා අපි දන්නේ නැහැ. හරිද? හොඳයි. දැන් මේකට කරන්නේ සෙල්සියස් අංශක 60 පවතින ජලය එකතු කරනවා. මේකට දැන් දානවා මම ජලය සෙල්සියස් අංශක කීයද ඉන්නේ? 60. ඒ වගේම ග්‍රෑම් කොච්චරද?
ග්‍රෑම් කොච්චරද දාන්නේ? ග්‍රෑම් 80ක්. හරි. හරි. දැන් සරල කතාව තේරුණානේ. ඒ වගේම දැන් ඊට පස්සේ සමුද්‍ර උෂ්ණත්වය එහෙමද? සමුද්‍ර උෂ්ණත්වය දීලා තියෙනවා. මේ උණු ජලය මේකට දාපු නිසා ජලයේ උෂ්ණත්වය 24 දක්වා අඩු වුණා. සෙල්සියස් අංශක 24 දක්වා අඩු වුණා. මේ ද්‍රාවණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 24 දක්වා වැඩි වුණා. ඒ වගේම මම දන්නේ නැහැ කැලරිමීටර් ස්කන්ධ දන්නේ නැහැ. කැලරිමීටරේ විශිෂ්ට තාප ධාරිතාව දන්නේ නැහැ. C කියලා ගමු. ඒ වගේම කැලරිමීටරේට තියෙන්නේ මෙයාගේ තිබ්බ උෂ්ණත්වයමයි 16 ඉඳන් 24 දක්වා වැඩි වුණේ. කැලරිමීටරත් එහෙම මෙතනත් එහෙමයි. 16 ඉඳන් මෙතන 20ට වැඩි වුණේ නේ. හරි. හොඳයි. එහෙනම් ගාන හදන්න කලින් සරල දෙයක් කියන්නේ කැලරිමීටරයක් තියෙනවා. හරි. දැන් ඔයාලා තේරුම් ගන්න ඕන මෙන්න මෙහෙම දෙයක්. කැලරිමීටරයක් තියෙනවා. කැලරිමීටරය ගැන කිසිම තොරතුරක් දන්නේ නැහැ. කැලරිමීටරේ ස්කන්ධය දන්නේ නැහැ. කැලරිමීටරේ විශිෂ්ට තාප ධාරිතාව දන්නේ නැහැ. හරිද? ඒක දන්නේ නැහැ. හරි. එතකොට මම ස්කන්ධය M කියලා ගන්නවා. විශිෂ්ට තාප ධාරිතාව සිම්පල් C කියලා ගන්නවා. හරි. කොහොමත් කැලරිමීටර ඇතුලේ තියෙන ද්‍රාවණයේ උෂ්ණත්ව වෙනසම තමයි කැලරිමීටරයට අයිති වෙන්නේ. හරි. එතකොට මේ පළවෙනි අවස්ථාවේදී කැලරිමීටරේ ග්‍රෑම් 800ක් ඉන්නවා ජලය. ග්‍රෑම් 800ක් ඉන්නවා ජලය. ඒකට දානවා මේ උණු ද්‍රාවණයක්. උණු ද්‍රාවණයක්. ග්‍රෑම් 40ක්. හරි. එතකොට ඇත්තටම ද්‍රාවණයේ උෂ්ණත්වය පහළ යනවා. ජලයේ උෂ්ණත්වය ඉහළ යනවා. මෙතන මොනේ කියන්නේ අනිත් පැත්ත. අර කැලරිමීටරයමයි. හැබැයි දැන් ඉන්නේ මේක ඇතුලේ අර ද්‍රාවණය. ද්‍රාවණයෙන් ග්‍රෑම් 40ක් ඉන්නේ. ද්‍රාවණයෙන් මොනවද ඉන්නේ? ග්‍රෑම් 40ක්. ද්‍රාවණයෙන් ග්‍රෑම් 40ක් ඉන්නේ. හරි. එතකොට ඒකට දාන්නේ උණු ජලය. ඒකට දාන්නේ මොනවද? උණු ජලය. උණු ජලය ටිකක් මේකට දානවා ග්‍රෑම් 80 නේ. ග්‍රෑම් 80 උණු ජලය දානවා. එතකොට ඇත්තටම උණු ජලයේ උෂ්ණත්වය පහළ යනවා. මෙතන මේ ද්‍රාවණයේ උෂ්ණත්වය මොකද වෙන්නේ? ඉහළ යනවා. හරි. ඔන්න අවස්ථා දෙක. මේකෙදී ද්‍රාවණයේ උණු නිසා ද්‍රාවණයේ තාපය පිට කරනවා. ජලය ඇල් නිසා ජලයේ තාපය උරා ගන්නවා. ජලය සහ කැලරිමීටරේ තාපය උරා ගන්නවා. මෙතන ජලයේ උණු නිසා ජලයේ තාපය පිට කරනවා. මෙතන තාපය ගන්න කවුද? කැලරිමීටරයයි ඇතුළේ ඉන්න ද්‍රාවණය තමයි තාපය ලබා ගන්න. හරි. එහෙනම් මෙන්න මේ අවස්ථාවට ඔයාලා ලියන්න ඕන මෙහෙම. පද්ධතියෙන් කම්මැලි නැතුව ලියන්න ඕන. පද්ධතියෙන් පරිසරයට තාපහානිය පද්ධතියෙන් පරිසරයට සිදුවන තාපහානිය නොසලකා හරිමු. හරි. හරි. එතකොට මම ලියනවා ද්‍රාවණය පිටකල මම කෙටියෙන් ලියනවා දිගට ලියන්න ඕන. පිටකල තාපය සමානයි ද්‍රාවණය පිටකල තාපය සමානයි ජලය සහ කැලරිමීටරේ ලබාගත් තාපය. ජලය හා කැලරිමීටරේ ලබාගත් තාපය. එහෙම ලියන්න ඕන. ඔහොම නිකන් ලියන්න එපා. මොනම ආයෙ කියන්නේ ද්‍රාවණය පිටකල තාපය සමානයි ජලය හා කැලරිමීටරේ ලබාගත් තාපය. එතකොට mc theta ද්‍රාවණය එතන mc theta ජලය mc theta කැලරිමීටරය. හරි. අපි ඒකම එහා පැත්ත එකත් හදන් එමු නේ ටික ටික හදමු. මරු වැඩි මේක. හරි. පද්ධතියෙන් පරිසරයට සිදුවන තාපහානිය නොසලකා හරිමු කියලා ලියන්න ඕන. හරි. දැන් මෙතනදී කවුද පිට කරන්නේ? ජලයනේ. එහෙනම් ජලය පිටකල තාපය සමානයි ද්‍රාවණය සහ කැලරිමීටරේ ලබාගත් තාපය. ද්‍රාවණයයි කැලරිමීටරේ ලබාගත් තාපය. ද්‍රාවණය හා කැලරිමීටරේ ලබාගත් තාපය. ඊට මම මෙතන ලියනවා mc theta ජලය සමානයි mc theta ද්‍රාවණය ධන mc theta කැලරිමීටරය. මතක තියාගන්න අපි මේ ගානේ හොයන්නේ කාවද? අපි මේ ගානේ හොයන්නේ මෙන්න මේ ද්‍රාවණයේ විශිෂ්ට තාප ධාරිතාව. මෙතනදී මෙන්න මේ ද්‍රාවණයේ විශිෂ්ට
තාප ධාරිතාව සිම්පල් C හොයන්න ඕන. අපි අර කැලරි මීටර් C කියලා ගත්තනේ. ඒක C1 කියලා ගමුනේ. මෙන්න මේ කැලරි මීටර් විශිෂ්ට තාප ධාරිතාව C1 කියලා ගමු. නැත්තම් සුළු කරද්දි මේ අපිට අමාරු වෙනවා. හරි. මේ ආගයන් දාගිමු. හරි. ද්‍රාවණීය විශිෂ්ට තාප ධාරිතාව ද්‍රාවණීය ස්කන්ධ කීයද? තව දෙයක්. බලන්න ගානේ පල්ලෙහා දීලා තියෙනවා විශිෂ්ට තාප ධාරිතාව ජූල් ග්‍රෑමයට කෙල්විනේට. ජලයේ විශිෂ්ට තාප ධාරිතාව දීලා තියෙන ජූල් ග්‍රෑමයට කෙල්විනේට කියලා. තේරුණාද? ජූල් ග්‍රෑමයට කෙල්විනේට කියලා තමයි දීලා තියෙන්නේ. එතකොට අර එහෙම දීලා තිබුණාම මෙන්න මේ දීලා තියෙන ස්කන්ධයන් ග්‍රෑම් වලින් දීලා තියෙන ඒවා කිලෝග්‍රෑම් කරන්න යන්න එපා. ඒවත් ග්‍රෑම් වලින්ම තියන්න ලස්සනට සුළු වෙලා යයි. හරි. ද්‍රාවණයේ ස්කන්ධයේ ග්‍රෑම් 40යි. ඒ වගේම ද්‍රාවණයේ විශිෂ්ට තාප ධාරිතාව තමයි අපි හොයන්න ඕනේ. උෂ්ණත්ව වෙනස කොච්චරද? 20යි 60යි අතර වෙනස 40යි. සමානයි. ජලයට දාන්න යන්නේ. ජලයේ ග්‍රෑම් 800යි විශිෂ්ට තාප ධාරිතාව 4යි. ගාන බලන්න යටම දීලා ඇති. විශිෂ්ට තාප ධාරිතාව ජූල් ග්‍රෑමයට කෙල්විනේට 4යි දීලා තියෙන්නේ. උෂ්ණත්ව වෙනස 16 නම් 20ට 4යි නේ. හරි එකතු කිරීම කැලරිමීටර් ස්කන්ධය M කැලරිමීටරයේ විශිෂ්ට තාප ධාරිතාව C1 උෂ්ණත්ව වෙනස කාගේ උෂ්ණත්ව වෙනසද? ජලයේ උෂ්ණත්ව වෙනසමයි 4යි. හරි. සුළු කරගමු 4 වරක් 4 16යි මේ බිංදු දෙක අගට දානවා 1600යි C. මෙන්න මේක ගුණ කරගන්න ඕන. 8 වරක් 4 32යි. 32 ඒවා 4ක් 128 බිංදු දෙකක් අගට දානවා 4යි M C1 කියලා එනවා. සරි. දැනට හරි. දැනට මෙතන ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් අපි මෙන්න මෙයා මෙහෙට දාගමු. අපිට පුළුවන් පොඩ්ඩක් එහා පැත්තට සුළු කරන් යමු. අපිට මොකද වෙලාව ඉතුරු කරන් ගන්න හදන්න එපා. හරි. මෙතන ජලයට දාමු. ජලයේ ස්කන්ධය ග්‍රෑම් 80යි. විශිෂ්ට තාප ධාරිතාව 4 දාන්න වෙන්නේ. උෂ්ණත්ව වෙනස 24 ඉඳන් 60ට 24 ඉඳන් 60ට 36ක් ඉන්නවනේ. ඔව් 24 ඉඳන් 60 නේ. හරි. ද්‍රාවණයේ ස්කන්ධය ග්‍රෑම් 40යි. ද්‍රාවණයේ විශිෂ්ට තාප ධාරිතාව C හොයන්න ඕනේ. උෂ්ණත්ව වෙනස 16 ඉඳන් 24ට 8යි. එවැගේම කැලරිමීටර් ස්කන්ධයේ M විශිෂ්ට තාප ධාරිතාව C1 උෂ්ණත්ව වෙනස 8යි. හරි. සුළු කරගමු. හරි. මට මෙහෙමයි මම මේ ගාන හදනකොට මේ ගාන ලේසියෙන්ම හදන්න ක්‍රමයක් තමයි මම මේ හොයන් යන්නේ. තේරුණාද? දැන් මම ආයේ මේ සමීකරණයට එන්න. සෑම පදයක් මට 4ෙන් බෙදා ගන්න පුළුවන් නේ මම 4ෙන් බෙදනවා. හරි. මේක 4ෙන් බෙදුවොත් 400යි C. මේක 4ෙන් බෙදන්න. તો 32යි 32.2යි. මෙයාව 4ෙන් බෙදුනොත් හරි. මෙයාව මෙහෙට දාන්න. ඍණ 3200ක් වෙනවා. සමානයි MC1. මේ මගේ පළවෙනි සමීකරණය. මෙතන සුළු කරගන්න කලින් මට පුළුවන් හැම පදයක්ම 8ෙන් බෙදන්න. කීයෙන් බෙදන්නද? 8ෙන් බෙදන්න පුළුවන් සෑම පදයක්ම. මේ පළුව මට 8ෙන් බෙදුවා මේ බලන්න. 80ට 8 ඒව 10යි. මෙතන මෙන්න මේ 8 කැපිලා යනවා. මෙතන මෙන්න මේ 8ත් කැපිලා යනවා. දැන් බලන්න ලස්සන උත්තරයක් එනවා. මේක සුළු කරගන්න 36 4ෙන් වැඩි කරලා ඒක 10ෙන් වැඩි කරන්න ඕන. හරි. මෙතන එනවා කිරීම 40යි C කියලා. MC1. මෙයාව මෙහෙට දාමු ඍණ වෙනවා. ඔය මගේ දෙවෙනි සමීකරණය. ඔය මගේ කීවෙනි සමීකරණයද? දෙවෙනි සමීකරණය. හරි. මම මෙහෙමයි.
මේ අවස්ථා දෙකකටනේ ගාන හදන් යනවා. ඉතින් සමීකරණ දෙක දෙපැත්තෙම හදාව මොකද මට කාලය ඉතාම අඩුවේ මේක සුළු කරගන්න අවශ්‍ය නිසා. හරි. දැන් ඔයාලට තේරෙනවද මේ පැත්ත MC1 කියලා ඉන්නවා මේ පැත්තෙත් MC1 කියලා ඉන්නවා. ඉතින් සමීකරණ දෙක සමානයි. මෙතනත් MC1 මෙතනත් MC1. සමීකරණ දෙකක දැන් මේ බලන්න මේ දකුණු අත පැත්තට මේ දකුණු අත පැත්ත සමානයි කියන්නේ ඒ සමීකරණ දෙකේ වම් අත පැත්ත මොකද වෙන්නේ? සමාන වෙනවා. එතකොට මම මෙන්න මෙහෙම ලියනවා. එක සමානයි දෙක නිසා මම ලියනවා 400යි සීරින 3200 සමානයි 1440 ඍණ 40යි c. තේරුණාද? හරි. ඔහොම සුළු කරා. එහෙම සුළු කරලා මට පුළුවන් සෑම පළුවකින්ම බිඳුව ගානක් කපන්න පුළුවන් මේ. සෑම පදයකින්ම බිඳුව ගානක් කපනවා. සෑම පදයකින්ම කී ගානක් කපනවද? බිඳුව ගානක් කපනවා. ඒ වගේම සෑම පළුවක් මම 4 උත් බෙදනවා. සෑම පළුවක් මම කීයෙන් බෙදනවද? 4. 40ට 4 ඒවා 10යි. මෙතන 32ට 4 ඒවා කීයද? 8යි නේ. එතන මෙතන 80ක් නේ තියෙන්නේ. 144ට 4 ඒවා කීයද? 12ට 7 හරි. මේ හතරත් මෙතන කැපිලා යනවා. දැන් අපිට ලියන්න පුළුවන් මෙතන 10යි c. අනේ මේ සුළු කිරලා තේරුම් නැත්නම් මට කෝල් එකක් දීලා හරි අහන්න. මේ O level ගණන් 80යි. 36යි මෙතන කෙලින්ම c. හරිද? ගාන සුළු කරන්න තේරුම් නැති අය අහන්න ඕනේ. නැත්නම් තමුන් කැමති විදිහට මේ සමීකරණ දෙක කරන් තමුන් කැමති විදිහට සුළු කරන්න සමාන කළ සුළු කරන්න සුළු කළ උත්තරේ අවසාන උත්තරේ හරිද කියලා බලන්න. හරි. ගාන හදන්න ඊට මදි නිසා මම උඩම කරනවා ගාන. මුදුකට. පොඩි ගානක් නෙමෙයි මේක ලොකු ගානක් ඈ. හරි. ඔන්න 10යි c මම මේ යටම තියපු ගාන මම මෙහෙමයි. ඔයාලා දන්නවා ඍණ c ව මෙහෙට දාන්න පුළුවන් ධන c කරන්න පුළුවන් ඍණ 80 එහා පැත්තට දාන්න පුළුවන් ධන 80 කරලා. එතකොට 10යි c ධන c සමානයි 36 ධන 80. එතකොට මෙතන එකතු කරපුවම 11යි c 36ට 80ක් එකතු කරපුවම කීයද? 116. එහෙනම් c සමානයි 116 බෙදාගන්න කීයෙන්ද? 11යි. 116 කීයෙන් බෙදන්නවද? 11යි. තොර මට එනවා 10.54යි ඒකකේ ජූල් කිලෝග්‍රෑමයට නෙමේ ග්‍රෑමයට සෙල්සියස් අංශකයට හෝ කෙල්විනට කියලා දාන්න පුළුවන්. ඔන්න අපි අදාළ ද්‍රාවණයේ විශිෂ්ට තාපධාරිතාව සෙව්වා. තේරුණාද? එතකොට ඔක ටිකක් සංකීර්ණ ගානක්. නැවත කල්පනා කර බලලා ගාන හදන්න. තේරුම් නැති අය බය නැතුව මට කෝල් එකක් දාලා අහන්න, මැසේජ් එකක් දාලා තියන්න මේ ගාන තේරුන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම කෝල් එකක් ගන්නවා. හරි. ඇත්තට මේ ගාන තේරුම් නැත්නම් තේරුම් නැතු යන ගොඩක් අය මේ සුළු කිරීම. ඇත්තට සුළු කිරීම හොඳට පුරුදු පුහුණු වෙන්න ඕන. තේරුණාද? ආහාරේ ගණන් පාඩම් වල දෙන ගණන් 100ක් 150ක් 200ක් පුරුදු වෙන්නේ නැතුව නිකන් මේව සුළු කරන්න ආපුවම නිකන් අන්දොස් වගේ තියෙයි. හරි. හොඳයි. මේ තියෙන නියම ගානක් මේක. හරි. ගාන ලියා ගන්න. මම ඔයාලට කිව්වා හරි 4 වෙනි ගාන ඉවරයි. දැන් අපි හදන්න ඕනේ 7 වෙනි ගාන. ඉවෙනි ගාන 7 වෙනි ගාන 5යි 6යි තියන්න කියලා කිව්වා. හරිනේ හොඳයි. එහෙනම් අපි බලමු 7 වෙනි ගානක් හදන්න පුළුවන්ද කියලා. වායුගෝලීය පීඩනය යටතේ තාපාංකය වෙත ළඟා වූ ජලය
ඒ කියන්නේ තාපාංකය වෙත ළඟා වූ ජලය කියලා කියන්නේ නටන ජලය. දැන් වාෂ්ප වෙන්න යන්නේ. තේරුණාද? වාෂ්ප වෙන්න ඕන මෙන්න අවස්ථාවේ ඉන්නේ. ජලය ප්ලාස්කුවක ජලය අඩංගු ප්ලාස්කුවක නිපදන හුමාලය. දැන් ඔන්න හුමාලය නිපද වෙලා ඉන්නේ. හුමාලය නම් සෙල්සියස් අංශක 100යි කියලා හිතන්න ඕන. කැලරි මීටරයකට ගෙන යනු ලබනවා. එහෙනම් හුමාලය අපි කැලරි මීටරයකට අරගෙන යනවා. මොකක් හරි බටයක් දී කැලරි මීටරයකට අරගෙන යනකොට අර හුමාලය ද්‍රව බිඳු බවට පත් වෙනවනේ. ද්‍රව වෙලා තමයි වැක්කිරෙන්නේ කැලරි මීටරයට. හරි. එතකොට කැලරි මීටරයේ ස්කන්ධයේ ග්‍රෑම් 150ක්ද එහි තාපධාරිතාව 63යි ජූල් කෙල්විනටද වන අතර ඒ තුළ සෙල්සියස් අංශක 15 උෂ්ණත්වයේ පවතින ජලයේ ග්‍රෑම් 340ක් ඉන්නවා. හරිද? කැලරි මීටරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 71 වන තෙක් හිමාලයේ ඝනීභවනය වීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම සෙල්සියස් අංශක 71 දී කැලරි මීටරය සහ ඊට අඩංගු ජලයේ ස්කන්ධය 525යි ග්‍රෑම්. ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය අහනවා. හරි. ඔය ඇවිල්ලා 7 වෙනි ප්‍රශ්නේ. එහෙනම් මම රූප සටහනක් අඳිනවා. මම නිකන් ඕක කියවුවට ඔය ගාන තේරෙන්නේ නැහැ. මම දන්නවා. හරි. මෙන්න මේක කැලරි මීටරය කියලා හිතා. මෙන් ජලය. හරි. එතකොට හරි. කැලරි මීටරයේ දත්ත ටික මෙහෙන් දාන්නම් ග්‍රෑම් 150යි. ග්‍රෑම් 150යි. ජලයේ ග්‍රෑම් මම හිතන්නේ 340ක් ඉන්නවා ග්‍රෑම්. ජලයේ ඉන්න ස්කන්ධය කොච්චරද? ග්‍රෑම් 340ක් ඉන්නවා. හරි. ඒ වගේම කැලරි මීටරේ තාප ධාරිතාව දීලා තියෙනවා. අනේ තාප ධාරිතාව දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේ තාප ධාරිතාව කියලා කියන්නේ 63යි ජූල් කෙල්විනට. මේ ඇවිල්ලා MC කියන කෙනා තාප ධාරිතාව දීලා තියෙන. කියන්නේ M සහ C ගුණිතය කියන දෙන්නම දීලා තියෙනවා. තේරුණා? තාප ධාරිතාව දීලා තියෙනවා. හරි. හරි. එතකොට ආරම්භක උෂ්ණත්වය මේකේ ජලයේ සෙල්සියස් අංශක 15 කියන උෂ්ණත්වයේ හිටියේ. මෙතනත් ඒ කියන්නේ කැලරි මීටරත් එම උෂ්ණත්වයේ වනේ සෙල්සියස් අංශක 15යි කියන උෂ්ණත්වය තමයි ඉන්නේ. දැන් මේකට දානවා හිමාලය. මෙහෙමයි මට හිමාල බට ඇඳ ඉන්න බෑ. මෙන්න මේකට මෙහෙම හිමාලය දානවා. අනිත් හිමාලය හිමාලය මේකට ඵලයන් කිව්වොත් හිමාලය මේකට වැක්කිරනවද? නෑ. හිමාලය වැක්කිරෙන්නේ නෑනේ. එතකොට මොකක් හරි ක්‍රමයකින් බොයිලරයකින් හිමාලය නිපදලා මේ බටේ දිගේ අරන් එනවා. ඒ බටේ දිගේ එනකොට ඒ හිමාලය ද්‍රව බවට පත් වෙනවා. මොනවා බවට පත් වෙනවද? ද්‍රව බවට පත් වෙලා මේකට බිඳුව වැක්කිරෙනවා. මෙන්න මේ විශේෂ කතාව හොඳටම තේරුම් ගන්න. හරි. කොච්චර හිමාල ප්‍රමාණයක් ආවද කියලා කොහොමද හොයාගන්නේ? බලන්න පද්ධතියේ අවසාන ස්කන්ධය දීලා තියෙනවා. පද්ධතිය මොන ස්කන්ධද? අවසාන ස්කන්ධය දීලා තියෙනවා ග්‍රෑම් 525යි. එහෙනම් ග්‍රෑම් 525න් මම අඩු කරනවා ග්‍රෑම් 340ක්. 340ක්. ඒ ජලයේ උෂ්ණත්වය මේ ජලයේ ස්කන්ධය මේ හිටපු ජලයේ ස්කන්ධය. එතකොට ග්‍රෑම් වෙනවා මට 185ක්. ඒකෙන් මම අඩු කරනවා කැලරි මීටර ස්කන්ධය ග්‍රෑම් 150. එතකොට ග්‍රෑම් 35 තමයි එන්නේ. එහෙනම් හිමාලයේ ඇවිල්ලා තියෙන ග්‍රෑම් කොච්චරද? 35. හිමාලයේ ග්‍රෑම් කොච්චරද ඇවිල්ලා තියෙන්නේ? 35යි. හොඳයි. එතකොට හරි. සෙල්සියස් දැන් ඔන්න බලන්න හිමාලය සෙල්සියස් අංශක 100 ඉන්න හිමාලය. සෙල්සියස් අංශක 100 ඉන්න හිමාලය සෙල්සියස් අංශක 100 ඉන්න ද්‍රව ජලය බවට පත් වෙන්න ඕන. සෙල්සියස් අංශක 100 ඉන්න ද්‍රව ජලය බවට පත් වෙන්න ඕන. තේරුණාද? 100 ඉන්න හිමාලය 100 ඉන්න ද්‍රව ජලය බවට පත් වෙන්න ඕන. හරි. ඒ ද්‍රව ජලය 100 ඉන්න ද්‍රව ජලය දැන් ඊතරදී තාපය පිට කරනවා. දැන් 100 ඉන්න එම ද්‍රව ජලය සමුද්‍ර උෂ්ණත්වය කීයද කිව්වේ? 71යි. මෙයාලා 71 දක්වා වැඩි වෙනවා. සමුද්‍ර උෂ්ණත්වය මේ හිමාලයේ වැටෙන හින්දා 71 දක්වා උෂ්ණත්වය වැඩි වෙනවා. සෙල්සියස් අංශ කීය දක්වාද? 71 දක්වා වැඩි වෙනවා. හරි. එහෙනම් 100 ඉන්න හිමාලයේ 100 ඉන්න ද්‍රව ජලය බවට පත් වෙදි තාපය පිට කරනවා. ඒ වගේම ඒ 100 හිටපු ද්‍රව ජලය නැවත මෙන්න මේ සෙල්සියස් අංශක 71 දක්වා අඩු වෙනකොට තාපය මොකද කරන්නේ? පිට කරනවා. තේරුණාද? එතකොට 100 ඉන්න හිමාලයේ 100 ඉන්න ද්‍රව ජලය බවට පත් වෙනවා කියන්නේ එතන තියෙන්නේ අවස්ථා විපර්යාසයක්. ml කියන එක තමයි දාන්න ඕනේ. ml 100 ඉන්න ද්‍රව ජලය
71 දක්වා අඩු වුණාම මොකද වෙන්නේ? එතකොට MC තීට දාන්න වෙයි. හරි. හොඳයි. එහෙනම් මම ලියනවා පද්ධතියෙන් පරිසරයට සිදුවන තාප හානිය නොසලකා හරිමු කියලා ලියන්න ඕන. කම්මැලි නැතුව ලියන්න. හරි. එතකොට මේ බලන්න ml කියන්නේ මේ ml කියන එකේ තේරුම CA ඉන්න හිමාලය ඒ කියන්නේ මේ ග්‍රෑම් 35 ගැන කියන්නේ මේ හිමාලය ග්‍රෑම් 35 CA ඉන්න හිමාලය ග්‍රෑම් 35 CA ඉන්න ද්‍රව ජලය බවට පත් වෙද්දි පිට කරන තාපය හොයන්න තමයි ml දාන්නේ. ඊළඟට MC theta hot water ඒ මොකද? දැන් CA මේ ග්‍රෑම් 35 දැන් CA ඉන්න ද්‍රව ජලය බවට පත් වෙලා ඉන්නේ. එයා දැන් 71 දක්වා මොකද වෙන්නේ? ඇයි මේක දාපුවම සමුද්‍ර දුෂ්ණත්වය. ඇයි මුලින්ම CA හිටියේ. එතන මම දාන එක වැරදි. මොකද ද්‍රව ජලයේ CA හිටියේ CA නම් 71 දක්වා උෂ්ණත්වය අඩු වෙනවා කියන්නේ තාපය පිට කරනවා. ඒකට MC තීට තමයි දාන්නේ. MC තීට. ඒතර මේ හිමාලය ඒ කියන්නේ මේ CA ඉන්න හිමාලය CA ඉන්න ද්‍රව ජලය බවට පත් වීමට ලබා දී මේ පිට කර CA ඉන්න හිමාලය CA ඉන්න ද්‍රව ජලය බවට පත් වෙද්දී පිට කරන තාපය වන්නේ ml වලින්. CA ඉන්න ද්‍රව ජලය 71 දක්වා අඩු වෙනකොට පිට කරන තාපය හොයන්නේ MC theta වලින්. මොකද උෂ්ණත්ව වෙනසක් තියෙනවනේ. ඊට පස්සේ මම දානවා MC theta. මෙයාලා පිට කරන තාපය ගන්න මේ ජලයයි මේ කැලරිමීටරයයි. ජලය cool water ධන MC theta C කියන්නේ අපි කැලරිමීටර කියලා ගන්නෙ සාමාන්‍යයෙන්. හරි. දැන් සංකේත දාමු ස්කන්ධය ග්‍රෑම් 35 මේ බලන්නකො විශිෂ්ට තාපධාරිතාව 4200යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනට කියලා දීලා තියෙනවා ජලයේ විශිෂ්ට තාපධාරිතාව. ඒ නිසා අපිට කිලෝග්‍රෑම් වලින් ගන්න සිද්ධ වෙනවා. 35 ග්‍රෑම් 35 කිලෝග්‍රෑම් කරන්න 1000න් බෙදනවා. L තමයි හොයන්නේ. දැන් ගාන මොකද්ද කියන්නේ? ජලයේ විශිෂ්ට තාපධාරිතාව තියෙනවා නේද? ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය තමයි අහන්නේ. ඒ කියන්නේ L. L තමයි අහන්නේ. උණු වතුර ස්කන්ධයේ ග්‍රෑම් 35යි. ආය 1000න් බෙදනවා. විශිෂ්ට තාපධාරිතාව 4200යි. උෂ්ණත්ව වෙනස මෙතනදී මෙතන මෙහෙම සිද්ධියක් නම් මම ඒක ආයෙම ලියනවා. හිමාලය ද්‍රව ජලයේ CA ඉන්න අය කීය දක්වා අඩු වුණාද? මෙතනට ml මෙතනට MC theta. දැන් හරිද? එතකොට මේ තමයි මෙයා තමයි මේ. එතකොට උෂ්ණත්ව වෙනස CA නම් 71ට 29යි වෙනස. හරි. දැන් cool water ගැන කතා කරමු. ජලයේ ග්‍රෑම් 340ක් හිටියේ 1000න් බෙදනවා කිලෝග්‍රෑම් කරන්න. විශිෂ්ට තාපධාරිතාව 4200යි උෂ්ණත්ව වෙනස 71 ඉඳන් 15ට වෙනස කොච්චරද? 71කින් 15 අඩු කරන්න. 56යි. කැලරිමීටරේ මේ MC කියන කෙනා දීලා තියෙනවා කෙලින්ම 63යි. 63යි දැන් උෂ්ණත්ව වෙනස විතරයි දාන්න තියෙන්නේ. උෂ්ණත්ව වෙනසත් මෙයාගේ උෂ්ණත්ව වෙනසම තමයි 56යි. මේක මතක නැති අය පිටු මූලට පෙරලා බලන්න. හරි. 1000 කපන්න වෙන්නේ නැහැ. ඇයි? මෙයාලා බෙදීම 1000ක් නැති නිසා කපන්න වෙන්නේ නැහැ. මෙහෙම කපමු. මෙතන බිංදු දෙකක් තියෙන ඉඳන් මෙතන බිංදු දෙකකට කැපෙනවා. මෙතන බිංදු දෙකයි මේ බිංදුන මේ බිංදුන කැපෙනවා. හරි. දැන් ඉතින් දෙයියනේ කියලා සුළු කරන්න තියෙන්නේ. මම මේක ලියනවා 0.0.3.5 කියලා. 35 1000න් බෙදුවොත් 0.3.5. හරි. ඒ වගේම මෙතන ගුණ කරලා ගමු අපි 35 වැඩි කරන්න ඕන 42කින් ඒක 29න් වැඩි කරන්න ඕන. ඒ උත්තරේ 10න් බෙදුවොත් 4263යි. 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 ඊළඟට මෙතන මේක සුළු කරන්න ඕන අපි 34 ගුණ කරන්න ඕන 42කින් අපි වැඩි කරන්න ඕන 56න් 79 968යි 63 56න් ගුණ කරන්න ඕන
3528ක් එනවා. 3528ක් එනවා. දැන් මෙයාවයි එකතු කරන් ඊට පස්සේ මෙයාව එහා පැත්තට අරන් ගිහලා අඩු කරන්. මෙයාවයි මොකද කරන්න ඕනේ? මෙයාවයි එකතු කරන්න. ඊට පස්සේ මෙයාව මෙහෙට යනකොට අඩු කිරීමක් වෙනවනේ. එතකොට මේ දෙන්නගේ එකතුවෙන් මෙයාව අඩු කරන්න. මම එකපාර මෙහෙම ගන්නම්. ඔන්න මේ දෙන්නව එකතු කරනවා. ඔන්න එකතු කරාට පස්සේ මට එනවා 83496. ඒන උත්තරෙන් මෙන්න මෙයාව අඩු කරන්න ඕන. හැත්තනමය 233. දැන් මෙයා මේකට බෙදීමක් වෙනවනේ. අනේ ඉතින් බෙදීම කරලා දාන්න ඕනේ බෙදලා දාන්න කිනිම. මේ ගුණ කිරීම 0.035 මෙහෙට යනකොට බෙදීමක් වෙනවා. එතකොට 79233න් බෙදන්න ඕන 0.035ක්. 226යි 38යි 0.2යි. හරි. එතකොට අපිට මේක තව මෙහෙම ලස්සන ලියන්න පුළුවන් දශම ස්ථාන මෙතන දශම ස්ථාන තියෙන 1 2 3 4 5 6 2.2යි 6යි 3යි 8 වැඩි කිරීම 10යි 6යි ජූල් කිලෝග්‍රෑමට ඔන්න උත්තරේ. එතකොට බලන්න අපි පරීක්ෂණාත්මකව අපි මේ ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපයේ හේව මෙන්න මේ වගේ ආසන්න ගානක් තමයි ආවේ. හොඳට බලන්න. එතකොට අපි මේ ගාන හදපු විදිය හරියටම හරි. දැන් දැක්කනේ මේක දැකපු ගමන් පැනපු ගමන් හදන්න පුළුවන් ගානක් නෙමෙයි මේක. දැකපු ගමන් පැනපු ගමන් හදන්න පුළුවන් නම් ඉතින් මේ විෂයන් ඕනේ නැහැ නේ. මේ මොන්ඩිසෝරි වලට දාලා යවනවනේ. ඒකට මේව සෑහෙන්න හිතලා හදන්න ඕන ගානක්. හරිද? මේවා හදපුවාම මේවම විභාගෙට එනවා කියන එක නෙමෙයි කියන්නේ. මේවා හදපුවාම ඔයාලගේ මොලේ වැඩි දියුණු වෙනවා. ඒකට ඔයාලට පුළුවන් විභාගෙට මුහුණ දෙන්න. හරි? ඔයාලගේ මොලේ ධාරිතාව වැඩි වෙනවා. හරිද? ඔයාලා දන්නේම නැතුව ඔයාලගේ හැකියාව වැඩි වෙනවා. හරිද? චින්තන හැකියාව වැඩි වෙනවා. හොඳයි. එතකොට මෙන්න මේ ටික සම්පූර්ණ කරගන්න ඔයාලගේ 7 වෙනි ගාන විදියට. හරි? මෙහෙමයි මට කියලා මේ 아무තු ඉගැන්වීමේ හැකියාවක් නැහැ. හරිද? එතකොට මේ මම උගන්වන විදිහ. ඉතින් මේ මොනවාද මේක සෙට් නැත්තම් ඉතින් කාට හරි අයින් වෙන්න පුළුවන්. හරිද? ඉතින් මේ මගේ මේ ක්‍රියාවලියේදී අනිත් අය හැල්ලුවට ලක් කරන්න ඕන වෙන්නේ නැහැ. මොකද මම කොහොම හරි කරන්නේ මේ පාඩම් වල තියෙන ගැඹුරු පාඩම් මුලින්ම අදිනවා. ඒක තමයි මගේ හැටි. කියන්නේ ගැඹුරු සංකීර්ණ පාඩම් තමයි මම මුලින්ම අදින්නේ. සැහැල්ලුව පස්සේ අදගෙන යනවා ඕනවට පාඩම් නෙමෙයි. හරි. ඒ නිසා ඉස්සෙල්ලා මේ අමාරු පාඩම් අපි නිදහසේ කරගෙන ඉන්න. හරි. හොඳයි. මේක සම්පූර්ණ කරගන්න. අපි යනවා 8 වෙනි ගාන. හොඳයි. ජලයේ ග්‍රෑම් 2ක ස්කන්ධයක් සෙල්සියස් අංශක 100 දී වාෂ්ප බවට පත් කිරීමට ජූල් 4500ක් අවශ්‍යයිලු. ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය. දෙයියනේ ඒ ප්‍රශ්නට උත්තර එන්න උනත් මෙන්න මේ වගේ උත්තරයක් එන්නේ. මේ හා සමාන උත්තරයක් එන්නේ. හරි. හොඳයි. අපි බලමු අපිට ලස්සන උත්තරයක් ගන්න පුළුවන්ද කියලා. බලන්න ජලයේ ග්‍රෑම් 2ක ස්කන්ධයක් සෙල්සියස් 100 දී වාෂ්ප බවට පත් කිරීමෙන්. හොඳට තේරුම් ගන්න. දැන් ජලයේ ඉන්නවා ග්‍රෑම් 2ක් සෙල්සියස් අංශක 100 ඉන්නේ. සෙල්සියස් අංශක කීයද? 100. දැන් මේ වෙලාව අපි හදන්නේ question number 8. ජලය ග්‍රෑම් 2ක් ඉන්න ඔන්න සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයේ ඉන්නේ. සෙල්සියස් අංශක කී උෂ්ණත්වයේද? 100 උෂ්ණත්වයේ ඉන්නේ. සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයේ. ඒ කියන්නේ 100ට අඩු උෂ්ණත්වයක නෙමෙයි 100 ඉන්නේ. 100 හිටියාම අපි තව රත් කරන්න උෂ්ණත්වය වැඩි වෙනවද? නෑ. මේ ජලය මොනවා වෙලා යනවද? වාෂ්ප වෙලා යනවා.
CA ඉන්න ජලය තවදුරටත් රත් කරන්න CA ඉන්න හිමාලය බවට පත් වෙන්නේ. CA ඉන්න මොනවා බවට පත් වෙන්නේ? එහෙනම් MC තීර දාන්න පුළුවන්ද? බෑ. MC තීර දාන්න බෑ. MC තීර දාන්න බෑ කියන එක ඕන හරකට තේරෙනවා. එතකොට මේ CA ඉන්න මේ ජලයේ ග්‍රෑම් දෙක මේ CA ඉන්න ජලයේ ග්‍රෑම් දෙකට මෙයාව වාෂ්ප කරන්න මොනා කරන්නද? වාෂ්ප කරන්න ජූල් 4500ක් ලුණ වෙන්නේ. ජූල් කොච්චරද? 4500ක්. ඒකේ තේරුම මේ චුට්ට වාෂ්ප කරලා දාන්න. මේ චුට්ට වාෂ්ප කරලා දාන්න ජූල් 4500ක් ඕන කියන්නේ. ඒ කියන්නේ MC තීර දාන්න බෑ. Q සමානයි කෙලින්ම ml. Q සමානයි මොකද්ද? ml. අපි ලියනවා පද්ධතියෙන් පරිසරයට සිදුවන තාපහානිය නොසලකා හරිමු කියලා ලියන්න ඕන. Q සමානයි ml. අපිට MC තීර දාන්න සිද්ධ වෙනවා 100 වල අඩු උෂ්ණත්වයක නම් පටන් ගත්තා. දැන් අපි මේ පරීක්ෂණයට අරන් තියෙන්නේ සෙල්සියස් අංශක 100 ඉන්න ජලය. එහෙනම් සෙල්සියස් අංශක 100 ඉන්න ජලය වාෂ්ප කරලා දාන්න අපිට ඕනේ ජූල් 4500ක් ස්කන්ධයේ ග්‍රෑම් 2යිනේ. ඒ දෙක බෙදනවා 1000න්. ඇයි කිලෝග්‍රෑම් කරන්නේ. හරි. දැන් බලන්න ගුණ කිරීමේ 1000 මෙහෙට එනකොට මේ බෙදීමේ 1000 මෙහෙට එනකොට ගුණ කිරීමේ 1000ක් වෙනවා. මේ ගුණ කිරීමේ දෙක මෙහෙට එනකොට බෙදීමේ දෙකක් වෙනවා. එතකොට 4500 වැඩි කිරීම 1000 බෙදීම කීයද? 2 සමානයි ඒ. 2ට 2 එකයි 4ට 2 ඒවා 2යි මේ 4500 බන් 2කින් බෙදන්නේ මේ. හරි. ඔයාලා කැලලකින් බෙදලා බලන්න 4500 2කින් බෙදුවොත් 2250ක් තමයි එන්නේ. ඒකට මට එනවා 2250යි බිංදු 3යි. හරි. දශම ස්ථාන මෙහෙට ගමු 1යි 2යි 3යි 4යි 5යි 6යි. 2.2.5යි මේ බිංදු 4 ඕනේ. වැඩි කිරීම 10යි 6යි ජූල් කිලෝග්‍රෑමයට. ඔන්න. ආසන්න වශයෙන් අපිට කලින් ආපු උත්තරේට මොකද උනේ? සමාන වුණා. සමාන වුණා. හරිද? ඉතින් මෙන්න 8 වෙනි ප්‍රශ්නේ අපි හදපු විදිහ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔයාලා මේ ගණන් ඔක්කොම හදලා හොඳ එක්ස්පර්ට් වෙයි කියලා. නොදන්න එකක් තිබුණොත් නොදන්න දෙයක් තිබුණොත් අහන්න බය නැතුව මේක සම්පූර්ණ කරන්න. හැබැයි කොයි වෙලාවක හරි හම්බ වෙනවනේ. හම්බෙද්දි මේවා හිස් තිබුණොත් තමයි බලාගන්නේ ඒ වෙලෙට. හරි. එහෙනම් මම මෙතනින් මේක නතර කරනවා. අපි ඊළඟ දවසේ හමු වෙමු. තාප සංක්‍රාමන විධිනේ. අන්නේ මාතෘකාවෙන් අපි පටන් ගමු. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.